සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි 2020 වසරේ සැප්තැම්බර් මාසයේ 12 වෙනිදා විදර්ශනා භාවනා වැඩසටහන සත්‍ය සොයාගෙන යන ප්‍රඥාවන්ත පින්නතුනේ තප්පර විනාඩි පැය දින පසු කරමින් ගෙවා දමමින් අපි හැමදෙනාම ගමන් කරනවා පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරේ. බොහෝම වේගයෙන් කාලය ගමන් කරනවා. ඔබ ගමන් කරන්නෙම පින්නතුනේ තෙරක් දකින්න හිතාගෙන මේ උත්සාහවත් වෙන්නේ තෙරක් දකින්න හිතාගෙන ගමනාන්තයක් දකින්නට මේ දුකින් නිදහස් වෙන්නට තමන්ගේ බාහිර ලෝකයේ තියෙන ප්‍රශ්න සුළු මොහොතකට අමතක කරලා තමන්ගේ මනසේ නිවීම වෙනුවෙන් මේ මොහොත කැප කරන්න. එක වෙනත් විදිහකට කියනවා නම් සමහර වෙලාවට ඔබ මේ මොහොතේ සිටින්නෙත් යම් ප්‍රශ්නයක් හේතු කොටගෙන දැවෙමින් වෙන්න පුළුවන්. ඒ දැවෙන මනස වෙනුවට නිවෙන මනසක් උපදවා ගන්න. දැවෙන මනස වෙනුවට නිවෙන මනසක් උපදවා ගන්න. දැවීම තුල පින්වතුනේ පීඩාව වැඩි, වේදනාව වැඩි, ශෝකය වැඩි. නමුත් ඒ මනස තුල නිවුණු ස්වභාවය මොහොතින් මොහොත මතුවෙනකොට ඒ නිවීම තුල ඔබ ජීවත් වෙනකොට නිරායාසයෙන්ම මේ ලෝකය ගලාගෙන යන්නේ කොයි විදිහටද? මේ ලෝකේ පවතින උස්මිටිතෙන් කොයි වගේද කියලා ඔබට බොහෝම පැහැදිලිව අවබෝධ කරගන්නට හැකියාවක් ලැබෙනවා. අපිට අවශ්‍ය වෙන්නෙම ස්වභාවිකත්වය දකින මනසක්. ස්වභාවිකත්වය දකින මනසක්. ඒ ස්වභාවිකත්වය දකින මනසක් පමණයි මේ නිවීම කියන දේ හඳුනන්නේ. නිවීම කියන දේ හඳුනන්නේ. ඔබ තුල මේ මොහොතේ පවතින මනස
වේගයෙන් ක්‍රියාත්මක වුණත් ඒ ක්‍රියාත්මක වෙන්නෙම පින්නතුනේ සත්‍ය ආකාරයට නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ සත්‍ය ආකාරයට නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ ඔබ දකින්නට බලාපොරොත්තු වෙන ආකාරයට. ඔබගේ මනස ඔබ දකින්නට බලාපොරොත්තු වන ආකාරයට තමයි ගලාගෙන යන්නේ. ඒ ගලා යාම ඔබ මොහොතින් මොහොත වෙනස් කරන්නට උත්සාහවත් වෙනවා. නමුත් පින්නතුනේ ඔබ කොච්චර උත්සාහවන්ත වුණත් ඒ ගමන වෙනස් කරන්න ඒ ක්‍රියාවලිය තුල ඔබට දැඩි වෙහෙසක් ඇති වෙනවා. දැඩි වෙහෙසක් ඇති වෙනවා. ඒ නිසා මේ ලෝකේ ගලාගෙන යන ස්වභාවිකත්වයේ දෙස අවබෝධයෙන් යුක්තව බලා සිටින්න. අවබෝධයෙන් යුක්තව බලා සිටින්න. අසාරේ සාර මතිනෝ අසරු දේ සරු විදිහට අරගෙන සමහර විට මේ මොහොතේදීත් ඔබේ මනස දුවගෙන යනවා වෙන්න පුළුවන්. ඊටාම වේගයෙන් යමක් හොයනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබගේ හිතටම ඔබ යමක් හංගනවා වෙන්නත් පුළුවන්. ඔබට හැකියාවක් තියෙන්න ඕනේ සරුදේ සරු විදිහටත් නිසරුදේ නිසරු විදිහටත් දකින්න. නිසරු විදිහටත් දකින්න. මේ ලෝකයේ තුල පවතින සරු බව එවැගේම අසරු බව ඒ ආකාරයට විභේදනය කරන්නේ ඒ ආකාරයට කොටස් කරන්නේ ඔබ තුල පවතින පුද්ගලත්වය. ඔබගේ මමත්වය. ඔබගේ පුද්ගලත්වයට පින්නතුනේ කවදාවත් මේ නිදහස කියන දේ භුක්ති විඳින්න බෑ. නිදහස කියන දේ භුක්ති විඳින්න බෑ. හැම වෙලාවකදීම පසු වෙන්නේ ලොකු පීඩනයකින්. එහෙම නැත්තම් ලොකු බලාපොරොත්තු රාශියකින්. මේ පුද්ගලයා කියලා කියන්නේ ආගමිකත්වය, ජාතිකත්වය, වාර්ගිකත්වය එවගේ සීමා සහිත දැක්මක් තියෙන දෘෂ්ටි ජාලාවක්. සීමා සහිතයි දැක්ම. එක්තරා සීමාවකදී ඒ චින්තනය නවතිනවා. එතනින් එහා හිතන්නට හැකියාවක් නිර්මාණය වෙලා නැහැ.
ඒ නිසාම මොහොතින් මොහොත ඔබ තුල නිර්මාණය වෙන්නෙම ගැටලුවක්. ඒ ගැටලුව ලෙහෙනකොට තව ගැටලුවක්. ඒ ගැටලුව ලෙහෙනකොට තව ගැටලුවක්. ඔබට පුළුවන් නම් මේ ලෝකයේ දෙස බලන්න පදනම් විරහිතව. කිසිම කෙනෙක් නොවි ඔබට මේ ස්වභාවිකත්වය කියන ධර්මතාවය මනාකොට පැහැදිලි වෙනවා. ස්වභාවිකත්වය මනාකොට පැහැදිලි වෙනවා. මේ ස්වභාවිකත්වය හඳුනා ගන්නට පුළුවන් මේ මොහොතේදී ඔබගේ මනස ස්වභාවය දෙසටම යොමු වෙන්නට ඉඩ හැරියොත් කිසිම පදනමකටපත් වෙන්නේ නැතුව කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නැතුව කිසිදු සංකල්පයකට කොටු වෙන්නේ නැතුව මේ નિરાයාසය තුල මනස ගලාගෙන යන්නටම ඉඩ හැරියොත් මේ දේශනා කරන ස්වභාවිකත්වය සත්‍ය ඔබටත් පැහැදිලි වේවි, අවබෝධ වේවි. ගැඹුරු ඥානයක් තියෙන කෙනෙකුට විදර්ශනා නුවණක් තියෙන කෙනෙකුට සරල කාරණයක් ඇති පින්නතුනි නිවන් දකින්න. ලෞතර බුදු කෙනෙක් මේ සද්ධර්මයේ දේශනා කරන්නේ ඊටාම සරලව. මේක හදවතට හරි මිහිරි. හදවතට හරි මිහිරි. මේ මොහොත තුල සියල්ලම මනසින් අතහැරලා සියල්ලම මනසින් අතහැරලා ඔබ මේ ධහම දකිනවා නම් මේ සද්ධර්මයේ තියෙන මිහිරියාව විඳිනවා නම් ඔබට හැමදාම සතුටින් ඉන්න සතුටින් ජීවත් වෙන්න හැකියාවක් ලැබේවි. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණයි. ඒ తත්වය ඔබගේ ආධ්‍යාත්මය තුල ඇති කරගන්න. ඇසු දේ ඇසු පමණයි. හුදෙක්ම සංකල්පයකට එන්නේ නැතුව දෘෂ්ටියකට එන්නේ නැතුව තමන්ගේ ආකල්පය නෙවෙයි තත් ආකාරය දැකීම. ස්වභාවිකත්වය දැකීම. ඔබ කරන්නේ හැම වෙලාවකදීම යමක හොඳක් හෝ නරකක් දකිනවා. ඒක හොඳයි කියලා ඔබ අදහස් ප්‍රකාශ කරනවා.
එක නරකයි කියලා ඔබ විවේචනය කරනවා. වටිනාකම් ලබා දෙනවා. ඒ සෑම වෙලාවකදීම පින්නතුනේ ඒ තුල පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙනවා. පටිච්ච සමුප්පාදය. ඒ ඔබගේ උපාදාන ස්කන්ධය නිසා තමයි ඒ වටිනාකම් ඔබ ලබා දෙන්නේ. හොඳ හෝ නරක වශයෙන් විභේදනය කරන්නේ. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් නිර්මාණය කරගන්නෙම ඔබ තුල ගොඩනැගෙන උපාදාන ස්කන්ධය නිසාමයි. ඔබට හැකියාවක් තියෙන්න ඕනේ ඕනෑම කාර්යයක් තුල චේතනාව දකින්න. කාර්ය නොව කාර්ය තුල පවතින චේතනාව දකින්න. වස්තුවක් නොව ඒ වස්තුව තුල පවතින චේතනාව දකින්න. පුද්ගලයා නොව පුද්ගලයා තුල පවතින චේතනාව ඔබට දකින්න. එහෙම දකින්නට හැකියාවක් තියෙනවා නම් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඒ නිදහස් වුණොත් පවතින්නේ දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණයි. එතන දකින්න කෙනෙක් නැහැ. දකින්න දෙයක් නැහැ. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් නිර්මාණය වෙලා නැහැ. දකින්න කෙනෙක් නැහැ. දකින්න දෙයක් නැහැ. ඇලීමක් නැහැ. ගැටීමක් නැහැ. උපාදානස්කන්ධේ සකස් වීමක් නැහැ. ඔබට වැටහෙන දෙයට වඩා ඉක්මවා යමක් සිතන්න. වචනයකට කොටු වෙන්නේ නැතුව වචනේ ඉක්මවා යමක් හිතන්න. වචනේ ඉක්මවා යමක් දකින්න. ඒ තුල පවතින මිහිර විඳ ගන්න. මේ දෙල් ගහක්, මේ කොස් ගහක්, මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක් කියන පින්තූරේ නිර්මාණය වෙන්නේ ඔබ අතීතයේ උපාදානය කළ සංඥාවක් නිසා. ඒක රූපයක් විදිහට, වේදනාවක් විදිහට, සංඥාවක් විදිහට, සංස්කාරයක් විදිහට, විඥානයක් විදිහට උපාදානය කරනවා. එතකොට පින්නතුනි දුටු දේ දුටු පමණයි කියන්න බෑ. දුටු දේ ඔබට අවශ්‍ය කරන විදිහට සකස් කර ගැනීමක්, සංස්කරණයක් තමයි එතන පවතින්නේ.
ඇසුදේ ඇසු පමණයි කියන්න බෑ. ඒ හඬ ඔබට අවශ්‍ය කරන විදිහට ඔබ බලාපොරොත්තු වෙන විදිහට සකස් කර ගැනීමක් තමයි පවතින්නේ. ඔබ හැම වෙලාවකදීම කලේ මේ උපාදානස්කන්ධය පෝෂණය කිරීම. උපාදානස්කන්ධය පෝෂණය කිරීම. ඒ පෝෂණය හැම වෙලාවකදීම බලපෑම ඔබගේ විමුක්ති මගට. ඒක නිවනට බාධාවක් පින්නතුනි. නිවනට බාධාවක්. ඔබ මේ මොහොතේදීත් දැස් පියාගෙන සිටියත් මනසින් යම් යම් දේ දකිනවා. මනසින් යම් යම් දේ දකිනවා. ඔබගේ චක්කු විඥාණය වෙහෙසටපත් වෙන්නේ නැත්නම් ඒ ඇසේ හටගන්න සිත වෙහෙසටපත් වෙන්නේ නැත්නම් තමන්ට ලොකු සහනයක් තියෙනවා. ඒක තමයි ස්වභාවිකව පවතින මනස. ස්වභාවිකව පවතින සිත. ඒ ස්වභාවික සිත හරිම ප්‍රභාස්වරයි. ඒ ස්වභාවික සිතේ පවතින්නේ දුටු දේ දුටු පමණයි. කිසිම විදිහකින් කෙලෙස් වලින් තැවරීමක් සිද්ධ වෙලා නැහැ. එතන තමයි ස්වභාවිකත්වය පවතින්නේ. සංයෝජනය කිරීම, උපාදානය කිරීම, බෙදීම්, අනුමත කිරීම, පිළිකුල් කිරීම, ප්‍රතික්ෂේප කිරීම, මේ සියල්ලම ගොඩ නැගෙන්නේ ඔබගේ මමත්වයේ තුල. මේ මමත්වයට කවදාවත් හසු වෙන්න එපා පින්නතුනි. හසු වෙන්න එපා. යමක් දුටු දේ දුටු පමණයි කියලා කියන්නේ රූපයක් හැටියට ගන්නවා කියන එක නෙවෙයි. හැඩයක් හැටියට ගන්නවා කියන එක නෙවෙයි. හොඳයි හෝ නරකයි හැටියට ගන්නවා කියන එක නෙවෙයි. කොයිම විදිහකටවත් ගන්නෙ නැත්නම් එතන තමයි දුටු දේ දුටු පමණයි වෙන්නේ. අපි පුංචි කාලේ ඉඳලා බෞද්ධයෝ විදිහට යම් යම් දේවල් පුරුදු පුහුණු වුණා. ඒ පුරුදු වෙච්ච විදිහක් තියෙනවා. ආගමිකයෝ විදිහට එක එක ආකාරයට ඒක ගත්ත ස්වභාවයක් තියෙනවා. දෘෂ්ටි කරගත්ත ස්වභාවයක් තියෙනවා. ඒ කොහොම ගත්තත් ඔබ අවසානයේ මේ ලෝකයේ තුල රැවටුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. සැප දුක උපේක්ෂා වලින්
එහා පවතින ලෝකයක් ඔබ දකින්නේ නැහැ. ඒ තුල නිර්මාණය වෙන වේදනාවන් වලට ඔබ කොටු වෙනවා. ඒ උපාදාන ස්කන්ධයට අහු වෙනවා. නමුත් දකින්න කෙනෙක් නැත්නම් ඒ කෙනාට පෙනෙන දෙයක් නැත්නම් ඒ තුල වේදනා පහළ වෙන්නේ නැහැ පින්නතුනි. සැප වශයෙන්වත් දුක් වශයෙන්වත් උපේක්ඛා වශයෙන්වත් වේදනා පහළ වෙන්නේ නැහැ. එතන උපාදාන නැහැ. උපාදාන නැහැ. දුටු දේ දුටු පමණයි. එක මොනම ආකාරයකින්වත් වටිනාකමක් ලබා දීලා අවතක්සේරුවට භාජනය කරලා අල්ල ගන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් කිසිම කාරණයක් ඒ තුල නොමැති බව ඔබ නුවණින් දකිනවා. බලන්න මේ මොහොතේ ඔබගේ මනස මේ ස්වභාවිකත්වයේ සොයාගෙන යන්නට ස්වභාවිකත්වයේ රසය විඳින්නට උත්සාහවත් වෙනවද කියලා. මනස අතහැර දමන්න පින්නතුනි. මනස අතහැර දමන්න. තමන්ගේ තියෙන වටිනාකම් සියල්ලම අතහැර දමන්න. ඒ දෘෂ්ටි කරගත් සියල්ලම අතහැර දමන්න. සියල්ලම අතහැර දමන්න. ඔබ හැම වෙලාවකදීම කටයුතු කළේ මේ ලෝකයේ තුල බැඳීම් රාශියක් නිර්මාණය කරගෙන වටිනාකම් සහිත පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. ඔබ හරියම කැමති ඔබ පිළිබඳ කතා කරනවට, ඔබගේ තනතුරු පිළිබඳව කතා කරනවට, ඔබගේ රැකියාව පිළිබඳව කතා කරනවට, ඔබගේ පරම්පරාව පිළිබඳව කතා කරනවට, වත් පොහොසත්කම් ගැන කතා කරනවට. නමුත් පින්නතුනි, සරු දෙය සරු විදිහට ඔබට හොයාගන්නට හැකියාවක් තියෙන්න ඕනේ. සරු දෙය සරු විදිහට ඔබ නිර්මාණය කරගත් ලෝකයේ තුල සාරවත් කියලා කියන්න එකම කාරණයක්වත් නැහැ. එකම කාරණයක්වත් නැහැ. සියල්ලෙහිම පවතින නිස්සාරත්වයක්. ඒකට හේතුව තමයි ඔබ හැම වෙලාවකදීම සිද්ධ කළේ මේ දකින්න දේවල්, ඇහෙන දේවල්, ඒ විදිහට මේ ඉඳුරන්ට ගෝචර වන සියලුම දේවල් විභජනය කළා, කොටස් කළා, වටිනාකම් දුන්නා. ඒ හැම අවස්ථාවකදීම පින්නතුනි
ඔබගේ ඉන්ද්‍රයන් අවිවේකී. මේ ඉන්ද්‍රයන් වෙහෙසටපත් වෙනවා. මොකද හේතුව ඔබ එක තැනක රැඳිලා සිටියට, කයෙන් එක තැනක රැඳිලා හිටියට ඔබගේ මනස බොහෝම වේගයෙන් දිවගෙන යන නිසා, ඒ කොටස් කිරීමේ රාජකාරියේ නියුතු වන නිසා, විභජනය කිරීමේ රාජකාරියේ නියුතු වන නිසා මනස හරීම අවිවේකී, වේගයෙන් දුවගෙන යනවා. බලන්න ඔබට දුටු දේ දුටු පමණයි කියන තැනට එන්නට පුළුවන් නම්, ඇසු දේ ඇසු පමණයි කියන තැනට එන්න පුළුවන් නම් ඒ තුල ඉන්ද්‍රිය විවේකයේ පවතිනවා. ඉන්ද්‍රිය විවේකයේ පවතිනවා. මනස තුල සැහැල්ලුව පවතිනවා. මනස තුල සැහැල්ලුව පවතිනවා. හැම වෙලාවකදීම ලෝකය ගන්නේ පින්නතුනි ලෝකේ ස්වභාවය. පුද්ගලයා ගන්නේ පුද්ගලත්වයේ ස්වභාවය. මමත්වයේ ගන්නේ මමත්වයේ ස්වභාවය. සිත ගන්නේ සිතේ ස්වභාවය. සය ඉඳුරන් ගන්නේ ඒවායේ ස්වභාවය. ඒ කිසිවක් තුල මා නොසිටිය යුතුයි. ඒ කිසිවක් තුල මා නොසිටිය යුතුයි. මා පිහිටිය යුත්තේ වින්දන ලෝකේ නොවේ, අවේදිත ලෝකේ. අවේදිත ලෝකේ. ලෝකය තුල නොව ලෝක නිරෝධය තුලය. ලෝක නිරෝධය තුලය. ලෝක නිරෝධය ඉන්ද්‍රයන්ට හසු වෙන්නේ නැහැ. ලෝක නිරෝධය ඉන්ද්‍රයන්ට හසු වෙන්නේ නැහැ. ලෝකයේ කෙරෙහි සාදාගත්ත මායාව ඔබට ක්‍රමයෙන් පැහැදිලි වෙනවා පින්නතුනි. සියල්ල අතාරින ගුණය ඇති වෙනවා. සැනසෙල්ල වෙනුවෙන් සියල්ලම අතාරිනවා. සැනසෙල්ල වෙනුවෙන් ඉන්ද්‍රිය අතහැරීමෙන් ධර්මය දකින්නට පුළුවන් ඔබට. මේ නිර්වාණය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් හඳුනාගත නොහැකි දෙයක්. ඒ නිසා මේක නිරාමිසයි. නිරාමිසයි. නිර්වාණ ධර්මය අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් පිහිටන්නේ නැහැ. එනිසා ඒක නිරාමිසයි. යම් තැනක පිහිටලත් නැහැ. එනිසා ඒක නිරාමිසයි. රැයක් නැහැ, දහවලක් නැහැ. ඒ නිසාම ඒක නිරාමිසයි. නිර්වාණය තුල ඇතිවීමක් නැහැ, පැවතීමක් නැහැ, නැතිවීමක් නැහැ. ඒ නිසාම නිරාමිසයි. දරා ගැනීමට කිසිවක්ම නැහැ. ඒ නිසාම නිරාමිසයි. බලන්න පින්නතුනි, ඒ නිර්වාණයේ තියෙන සොඳුරු බව.
මේ ඔබ තුලින්ම මතු කරගන්නට උත්සාහවත් වෙන්නේ ඒ නිර්වාණයේ සුවය, ඒ නිවීමේ සුවය, ඒ සැනසීමේ සුවය. ඔබගේ මනසේ රැස් කරගත්, මනසේ දරාගත් සියලුම දේවල්, පොදි බැඳගත් සියලුම දේවල් මනසින් අතහැරලා මේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ දර්ශනය දෙස මදක් හිසෝසවා බලන්න. මදක් හිසෝසවා බලන්න. මේ ලෝකේ පවතින සත්‍ය හා අසත්‍ය වැඩක් නෑ පින්නතුනි. මේ ලෝකේ පවතින සත්‍ය සහ අසත්‍ය වැඩක් නෑ. ඒ සියල්ලම අසත්‍යයක්. ඒ කරුණේ අර්ථය ගැඹුරින් විමර්ශනය කරන්නට පුළුවන්ද කියලා බලන්න. ඔබ විසින් ගොඩනගාගත් ලෝකයේ තුල පවතින සියල්ල අසත්‍යයක්. සියල්ල අසත්‍යයක්. ඒ අසත්‍ය වූ ලෝකයක් නිර්මාණය කරන්න තමයි ඔබ උත්සාහවත් වෙන්නේ. ඒ අසත්‍ය වූ ලෝකයේ ප්‍රධානියා වෙන්න තමයි ඔබ උත්සාහවත් වෙන්නේ. ඔබ සමහර වෙලාවට විවිධ අවස්ථාවන් වලදී සමහරක් අයව පාලනය කරන්නට උත්සාහවත් වෙනවා වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන ආකාරයට අනිත් අය ඉඳීවි කියලා ඔබ හිතන්නටත් පුළුවන්. ඔබගේ සතුට වෙනුවෙන්, ඔබගේ සන්තෝෂය වෙනුවෙන් අනිත් අය කැපකිරීමක් කරાવી කියලත් ඔබ හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි, මේ සියල්ලම ඔබ විසින් ගොඩනගාගත් සංකල්ප. මේ සියල්ලම ඔබ විසින් ගොඩනගාගත් දෘෂ්ටි. ඒවා හරියට වැල්ලේ හදලා තියෙන වැලි මාලිගාවක් මුහුදු රළට විනාශ වෙලා යනවා වගේ ෂණයක් තුලදිම ස්වභාවයට එකතු වෙලා යනවා. ඔබ නැවතත් ඒ මාලිගාව වැල්ලේ හදනවා. නැවතත් රළ පහරක් එනවා. ඒක ස්වභාවය බවට පත් වෙලා යනවා. ඔබ ඒ තුල සත්‍ය දකින්න. නිර්මාණය කරන්නා වූ වැලි මාලිගාවෙහි අස්ථීරතාවය නුවණින් දකින්න. ඒ තුල නොඇලෙන්න. බිඳී යාම තුල නොගැටෙන්න. ස්වභාවිකත්වය දකින මනසේ ස්වභාවය එයයි. ඇත්ත ඇති සැටියෙන් දකින මනසේ ස්වභාවය එයයි. ඔබ සමහර වෙලාවට මේ මොහොතේදී හිතාගෙන ඉන්න පුළුවන් ඔබ හරි කියලා. එහෙම නැත්නම් ඔබ හරි කියලා හිතන දේත් ඔබ වැරදි කියලා හිතන දේත් වැරදි පින්වතුනි. ඒ දෙකම වැරදි. ඔබ කල්පනා කරලා බලන්න.
ඔබගේ මනස ඊටාම දරුණු ප්‍රවාහයකට කොටු වෙලා මේ සංකල්පීය ලෝකේ අතරමං වෙලා පවතින්නේ අතරමං වෙලා ලෞතුරා බුදු කෙනෙක් දේශනා කරන්නේ එකම එක කාරණයයි පින්නතුනි එකම එක කාරණයයි ඒක තමයි සාංශාරික වශයෙන් ඔබ විඳින්නා වූ දුක් වලින් නිදහස් වීම සසර දුකින් නිදහස් වීම සසර දුකින් නිදහස් වීම ඔබගේ මනස හැම වෙලාවකදීම සිද්ධ කළේ මේ සය ඉඳුරන් තුලින් බොහොම මහන්සි වෙලා නොඑක් අරමුණු රැස් කරගෙන ඔබටම ආවේනික වෙච්ච ලස්සන මන්දිරයක් නිර්මාණය කරපු එක ඒ මන්දිරය නිර්මාණය කරන්න ඔබ තුල පැවතුනා පින්නතුනි විශාල බලවේගයක් ඒ බලවේගය තමයි තණ්හාව කියලා කියන්නේ ඒක බොහෝම ප්‍රබලයි මනස සියලු අන්තවලින් නිදහස් කරලා ස්වභාවිකවම ගලාගෙන යන්නට ඉඩ හරින්න සත්‍ය ස්වභාවය දකින්න සත්‍ය ස්වභාවය දකින්න මේ ධර්මයේ තුල කිසිවක් නොසොයන්න හොඳ දේ නොසොයන්න නරක දේද නොසොයන්න සෙවීම අතහරින්න නොසෙවීමද අතහරින්න හිරුවාලෝකයේ වැටෙන විට ඒ හිරුගේ උණුසුම දෙසට දිය මත ඇති නෙළුම් මල්
ඇදී යන්නාසේ මේ ස්වභාවික දර්ශනය හදවතේ දෙවටීමත් සමග નિરાයාසයෙන්ම ඔබගේ මනස ඒ දෙසටම යොමු වෙනවා පින්නතුනි. එක් දිනයක මේ හිරු ආලෝකයේ ඉදිරියෙහි මේ මල් විකසිත වෙනවා. මල් විකසිත වෙනවා. මුළු ලෝකයක් සුවඳවත් කරනවා. මුළු ලෝකයම අසිරියෙන් පුරවනවා. සිත් සතන් සතුටු කරවනවා. ඒක තමයි ස්වභාවිකත්වයේ තියෙන ආශ්චර්යය. ඔබටත් පුළුවන් මේ තථාගත දර්ශනය තුලින් විකසිත වෙලා මේ මුළු ලෝකයම සුවඳවත් කරන්න. මේ මුළු ලෝකයම ලස්සන කරන්න. ඒ සඳහා ඔබට මිල මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. තානාන්තර අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු සමාජ වටපිටාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම කාරණයයි පින්නතුනි අවශ්‍ය වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නා වූ නුවණක්. මේ නිවනේ තියෙන රසය, මේ නිවනේ තියෙන පහස එතකොට ඔබට පැහැදිලි වේවි. ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. සාංශාරික වශයෙන් ඔබට විශාල වගකීම් රාශියක් මේ භවයේ තුලදීත් පැවරිලා ඇති. නමුත් ඒ සියල්ල පින්නතුනි බොහොම తాවකාලිකයි. අපච්චි කෙනෙක් විදිහට, අම්මා කෙනෙක් විදිහට, දරුවෙක් විදිහට, ස්වාමියා විදිහට, බිරිඳ විදිහට, අසල්වැසියෙක් විදිහට ඔබ යම්කිසි කාල සීමාවකට යටත්ව වගකීම් සමුදායකට බැඳිලා ඉන්නවා. ඒ සෑම වගකීමක්ම පින්නතුනි සාපේක්ෂිතයි. කෙනෙක් වෙනුවෙන් කෙනෙක් විසින් කරන්නා වූ යුතුයකම් සහ වගකීම් ඔබ සෑම සියලු දෙනාගේම වගකීම් සොයා බැලුවාසේ ඔබ වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම් සොයා බලන්නටත් ඔබ උත්සාහවත් වෙන්න ඕනේ. මොහොතින් මොහොත
කාලය ගෙවිලා ගියත් මොහොතින් මොහොත ඔබ මරණය කරා ලං වුණත් ඔබගේ වගකීම තමයි ඒ වේගයෙන් ගමන් කරන කාලය අභියෝගයක් කරගෙන සත්‍ය සොයාගෙන ගිහිල්ලා ඒ සත්‍ය තුල තමන්ගේ ජීවිතය නිර්මාණය කිරීම. එහෙම නැත්නම් සත්‍ය තුල ජීවමාන වීම. පෞල් පරිසරය තුල නිර්මාණය වුණු සියලු වගකීම් ඔබ ඉටු කරන්න. සියල්ල මනාකොට ඉටු කරන්න. ඔබගේ සසර ගැටලුව දකිමින් සසරෙහි පවතින භයංකාරත්වය දකිමින් සසරෙන් නිදහස් වෙන්නට දුකෙන් නිදහස් වෙන්නට ඔබ තුල ඒ අදිෂ්ඨානය ඒ වීරිය තිබිය යුතුමයි පින්නතුනි. ඔබ සංසාරික වශයෙන් ගොඩනගාගත් බැමි හරිම ප්‍රබලයි පින්නතුනි. හරිම ප්‍රබලයි. ඒ සංසාරිකව ගොඩනගාගත් ප්‍රබලම බැම්ම තමයි මමත්වයේ බැම්ම. මමත්වයේ බැම්ම. මේ දේශනා කරන්නේ ඔබ මහත්යාගෙන් නිදහස් වෙන්නට ඕනේ කියන කාරණාව නෙවෙයි. නෝනගෙන් නිදහස් වෙන්නට ඕනේ කියන කාරණාව නෙවෙයි. දරුවන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියන කාරණාව නෙවෙයි. අසල්වැසියන්ගෙන් භවභෝග සම්පත් වලින් නිදහස් වෙන්න ඕනේ කියන කාරණාව නෙවෙයි. ඔබ නිදහස් වෙන්න ඕනේ දුකෙන්. දුක හැම වෙලාවකදීම නිර්මාණය වෙන්නේ ඔබගේ මමත්වයේ තුලින්. මමත්වයේ පෝෂණය වෙන්න දුක නිර්මාණය වෙන ප්‍රමාණය වැඩි. දුක නිර්මාණය වෙන ප්‍රමාණය වැඩි වෙන්න සංසාරික වශයෙන් ඔබ ඇලෙන සහ ගැටෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ සද්ධර්ම දේශනාව තුළින් ඔබගේ ගැඹුරු ආධ්‍යාත්මය විනිවිද දැකලා ඒ ගැඹුරු ආධ්‍යාත්මයට සදාකාලික සැනසීමක්, ඒ සදාකාලික සුවයක්, නිරාමිස සුවයක් ඇති කරන්නට පුළුවන් නම් ඔබට ඒ මොහොත සැනසීමෙන් ජීවත් වෙන්න, සහනයෙන් ජීවත් වෙන්න හැකියාවක් ලැබේවි. මේ මොහොතේ මනසට වද දෙන කාරණයක් තියෙනවා නම්, ඇලුණු කාරණයක් තියෙනවා නම්, බැඳුණු කාරණයක් තියෙනවා නම් ඒ සියල්ලම නිදහස් කරන්න. ඒ සියල්ලම අතහැර දමන්න. ඒ තුල ඔබට ඇතිවන తాවකාලික ආස්වාදනීය බැඳීම ඔබගේ සංසාරික මගට පිටිවහලා ඒක සංසාරික මගට උදව් කරනවා පින්නතුනි. ඒ නිසා ඔබ ඒක නුවණින් දකින්න. මේ සංසාරයක් පුරාවට ඇදගෙන ගිය වෙහෙසකාරී දෘෂ්ටි කන්දරාව නුවණින් දකින්න. ඒව අවබෝධයෙන්ම සැකහැර දැනගන්න.
ඒකේ තියෙන නිස්සාරත්වය දකින්න. නිස්සාරත්වය දකින්න. ඔබ විසින් නිර්මාණය කරගත් ලෝකය මොහොතින් මොහොත අවබෝධ කරද්දී ඔබ විසින් නිර්මාණය කරගත් ලෝකය ඔබට මොහොතින් මොහොත පෙනෙද්දී ඔබට බැඳුණු කාරණා නුවණින් දකිද්දී ඔබේ බැඳෙන්නට හේතුව හොයාගෙන යනවා පින්නතුනි. ඔබේ බැඳෙන්නට හේතුව හොයාගෙන යනවා. ඒ බැඳෙන්නට කාරණාව හොයාගෙන යනවා. ඇලෙන්නට කාරණාව හොයාගෙන යනවා. ඒ ඇලුණු කාරණාව, ඒ බැඳුණු කාරණාව, ඒ ගැටෙන කාරණාව ඔබට දකින්න පුළුවන් නම් මෙච්චර වෙලා දේශනා කළ පැහැදිලි කළ ඒ වචනේ ඉක්මවා ගිය සද්ධර්මයේ ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. හොඳයි, සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. පින්නතුනි, තමන්ගේ මනස ස්වභාවිකත්වය යම් මොහොතකට හරි හඳුනගත්තද විදර්ශනාව තුල ස්වභාවිකත්වයේ යම් මොහොතකට හරි හඳුනගත්තද? මම ඒක වෙන විදිහකින් පැහැදිලි කළොත් මෙතන තියෙනවා කියලා හිතන්න ලුණු කැටයක්. ලුණු කැටයක්. මෙතන තියෙන ලුණු කැටේ රස ඔබට විඳින්න ඕනේ නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ලුණු කැටේ රස ඔබට විඳින්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ලුණු කැටේ දෙස බලාගෙන සිටීම ප්‍රමාණවත් නැහැ. ලුණු කැටේ දෙස බලාගෙන සිටීම ප්‍රමාණවත් නැහැ. ලුණු කැටේ අනුභව කරන්න ඕනේ. ලුණු කැටේ අනුභව කරනකොට තමයි ඒ ලුණු රසය ඔබට දැනෙන්නේ. දැන් මේ දේශනා කරන්නේත් ස්වභාවිකත්වයේ රසය. ස්වභාවිකත්වයේ රසය. නිර්වාණයේ රසය. නිර්වාණයේ රසය. එතකොට නිර්වාණයේ රසය එහෙම නැත්නම් මේ නිර්වාණයේ ගුණය ඔබට දැනෙන්නේ ඔබ තුළ ඒ නිර්වාණයේ ගුණය මේ මොහොතේදී නිර්මාණය වෙලා තිබුණොත් විතරයි. පැහැදිලිද මම මේ කියන කාරණේ? නිර්වාණයේ රසය, නිර්වාණයේ ගුණය ඔබට තේරෙන්නේ ඔබ තුළ ඒ නිවෙන ගුණය, ඒ නිර්වාණයේ ගුණ මතුවලා තියෙනවා නම් විතරයි. නැත්නම් ඔබට මේක පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මම මේ දේශනයක් කළානේ නේද? මම මේ දේශනයක් කළා නේද? මේ දේශනේ කළේ මොන භාෂාවෙන්ද? මේ දේශනේ කළේ මොන භාෂාවෙන්ද? මොන භාෂාවෙන්ද කළේ? දැන් ඔබ දන්න භාෂා මොනවද තියෙන්නේ? මොනවද ඔබ දන්න භාෂා? සිංහල දන්නවා.
තව ඉංග්‍රීසි දන්නවා. තව දෙමළ. තව හින්දි. නේ? තව තියෙනවා ප්‍රංශ, ජපාන්. දැන් මේ මොන භාෂාවෙන්ද මේ කතා කරන්නේ? සිංහලෙන්? සිංහලෙන්? අන්න වරද්දගත්ත තැන. මේ සිංහලෙන් නෙමෙයි කතා කරේ. ඔබ මේක සිංහලෙන් අහපු හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයට භාෂාවක් නැහැ. භාෂාවක් නැහැ. ඔබ සිංහලෙන් ඇහුවනම් ප්‍රශ්නයක්. සිංහලෙන් අහන්න බෑ මේක. බුදුහාමුදුරුවන්ගේ භාෂාව විශ්ව භාෂාවක්. විශ්ව භාෂාවක්. ඔබ මේකට සවන් දෙන්න ඕනේ භාෂාවකින් තොරව. ඒ කියන්නේ කණෙන් අහලා හරියන්නේ නැහැ. කණෙන් අහලා හරියන්නේ නැහැ. කණෙන් ඇහුවොත් අහුවෙන්නේ භාෂාවක්. මේක සිංහලද, ඉංග්‍රීසිද, හින්දිද, දෙමළද කියලා ඔබ මොකද කරන්නේ? මේක විභේදනය කරනවා. ආයේ කිව්වේ පාලි වචනයක්. ඒක පාලි වාක්‍යයක්. ඔබ ක්‍රියාවලියක් නිර්මාණය කරා. ඔබ දේශනයට ඔබ වටිනාකමක් දෙන ඔය ආසනේ ඉඳගෙන. මේ දේශනයට අහුම්කම් දෙන්න ඕනේ භාෂාවකින් තොරව. මොකද මෙතන කිසිම භාෂාවක් නැහැ. මේක භාෂාවක් නැහැ. දැන් ඔය පැහැදිලි කරේ බොහෝම ගැඹුරු කාරණයක්. බොහොම ගැඹුරු කාරණයක්. ඒ ගැඹුරු කාරණේ වචනයක් විදිහට තේරිච්ච අය මට පොඩ්ඩක් අත උස්සන්න. වචනයක් විදිහට දැන් මම මේ කියපු දේ වචනයක් විදිහට තේරිච්ච අය. ඒ කියන්නේ තේරිලාද අත උස්සන්න නැතුව ඉන්නේ, එහෙම නැත්නම් තේරුන්නේ නැති හින්දාද? තේරුණාද? බුද්ධ භාෂිතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. නේ? උදාහරණයක් විදිහට ගන්නකො. මෙච්චර වෙලා මේ කම්පියුටර් එකේ මෙලඩි එකක් ගියා නේද? ඒ මෙලඩි එක මෙතන ඉන්න හැම එක්කෙනාටම විඳින්න පුළුවන් නේද? ඈ? එතකොට මේ විඳේ ඔබ තුල තියෙන මොන ගුණයෙන්ද? හැම කෙනෙකුටම මේක විඳ හැකිනේ. ඒ විඳින්න පුළුවන් භාෂාවෙන් තමයි මේක හදලා තියෙන්නේ. තේරෙනව නේද ඒක? මේකේ වචන නැහැ. නේ? ඔබට ඇහෙන්න වචන නැහැ. වචන නැති වුණාට මෙතන තියෙනවා මොකද්ද? නාද රටා. නාද රටා. එතකොට මේ නාද රටාව ඔබ ආගමකට දැම්මනම් ඔබට මේක ඇහෙන්නේ නැහැ. ඔබට මේක විඳින්න බෑ. නේද? අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයත් ඔබ කවදාවත් වර්ග කරන්න එපා. වර්ග කරන්න එපා. මොකද මෙච්චර වෙලා ඔබට මං කතා කළේ භාෂාවකින් නෙමෙයි. භාෂාවකින් නෙමෙයි. ඔබ ඇහුම්කන් දෙන්න ඕනෙත් භාෂාවකින් නෙමෙයි. භාෂාවකින් නෙමෙයි. භාෂාවකින් ඔබ ඇහුම්කන් දුන්නා නම් මේක වචනයක් විදිහට ඔබ දකිනවා. ඔබ වචනයක් විදිහට මෙතනින් යමක් ගන්න උත්සාහ කරනවා. එතනින් එහාට දේශනය සහ ඔබ තුල ක්‍රියාවලියක් ගොඩ නැගෙන්නේ නැහැ. නේද? මෙතන පවතින්නේ වචනය ඉක්මවා ගිය හඬක්. වචනය ඉක්මවා ගිය හඬක්. ඒ වචනය ඉක්මවා ගිය හඬට භාෂාවක් නැහැ. අකුරු නැහැ. ඇලපිලි නැහැ. පාපිලි නැහැ. පිල්ලම් නැහැ. එතකොට ඔබට හැකියාවක් තියෙන්න ඕනේ මනස එතෙන්ට ගෙනල්ලා මේ සද්ධර්මය ආන්න. එතකොට කන් ඕනේද? කන් ඕනේ. කන් ඕනෙත් නැහැ, ඇස් ඕනෙත් නැහැ. නේද? මේ ඉන්ද්‍රිය එකක්වත් වැඩක් නැහැ. නිවන් දකින්න. ඉන්ද්‍රියන් පෝෂණය වෙච්ච හැටිය මොකද වෙන්නේ? ඔබගේ අර නිවන් මඟ කියන දේ ඇහිරෙනවා. නිවන් මඟ ඇහිරෙනවා.
දැන් ඔබ කවදාවත් හිතන්න එපා මේ එහෙනම් දැන් මේ දේශනයට අහුම්කම් දෙන්න මං විශ්ව භාෂාව ඉගෙන ගන්න ඕනේ. මේ විශ්ව භාෂාව උගන්වන්න බෑ. විශ්ව භාෂාව උගන්වන්න බෑ. විශ්ව භාෂාව කියන දේ ඔබ තුල નિરાයාසයෙන් ගොඩ නැගෙන්න ඕන දෙයක්. නේ? එතකොට විශ්ව භාෂාව කියන දේ ඔබ තුල નિરાයාසයෙන් ගොඩ නැගෙන්න ඕනේ නම් ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන පිළිවෙලේ තියෙන අඩුවක්. පිළිවෙලේ අඩුවක් තියෙනවා. අන්නේ අඩුව හදා ගන්න ඕනේ. අඩුව හදා ගන්න ඕනේ. මොකද දැන් ඔබට තේරිච්ච ඔබ ධර්මයේ අහන පිළිවෙලේ තියෙන අඩුව. මොකද ඔබට දැන් යමක් තේරෙන්න ඕනේනේ. මම මේ බණ අහන විදිහේ වරදක් තියෙනවා කියලා. මොකද්ද ඔබට තේරිච්ච ඒ අඩුව? මොකද්ද? වචනය මට පැහැදිලි නෑ. ඇහෙන්නේ නෑ. හිතට ගන්න වචනයක් විදියට. මේ බුදුහාමුදුරුවන්ගේ දේශනය මේකදිත් දේශනා කරා පැහැදිලි කරා මේක මේ කනට නෙමෙයි මිහිරි. කනට මිහිරි නෑ මේක මිහිරි හදවතට. නේ? ඒ හදවතට මිහිරි කියන දේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන දෙයක්. දැන් මට ප්‍රත්‍යක්ෂයි ඒක. ඒක හදවතටයි මිහිරි. මේ බුදුහාමුදුරුවන්ගේ දේශන තුල බුද්ධ දේශනය කියලා කියන්නේ මේ කයකට දේශනා කරලා තියෙන දෙයක් නෙමෙයිනේ. කයට නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. මනසට දේශනා කරලා තියෙන්නේ. මේක මනෝමූලිකයි කියලා කියන්නේ ඒකයි. මනස තමයි මූලික වෙන්නේ. ඒ අපිට වචන ඇහෙන්නේ අපි කනෙන් අහන්නේ අර දෘෂ්ටිගත පුද්ගලයෙක් බණ අහනකොට කනෙන් තමයි බණ ඇහෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නේ තියෙන්නේ බණවල නෙමෙයි. ධර්ම දේශනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ බණ අහන විලාසය තමයි වරද තියෙන්නේ. බණ අහන විලාසය වරද තියෙන්නේ. ඒ කියන්නේ ලුණු කැටේ මෙතන තියෙනවා ලුණු කැටේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ලුණු රහ නැහැ කියනවා. ඉතින් ඒක ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ලුණු කැටයත් පේන්න තියෙද්දි ඔතන පුටුවේ ඉඳන් කියනවා මහත්තයෝ ලුණු රහ නැහැනේ. ඉතින් ලුණු රහ නැති වෙන එක අහන්න දෙයක්ද ලුණු කැටේ මෙතන තියෙන්නේ. ප්‍රශ්නේ අහන මිනිස්සයා ඉන්නේ ඊට හත් ගව්වක් දුරින්. ඉතින් ලුණු රහ එන්නේ නැහැනේ. මේක විවෘත කරලා තියන්නේ ඇයි? මේ ලුණු කැටේ අරගෙන මේක අනුභව කරන්න ඕනේ. ඉතින් ඔබ උත්සාහවත් වෙලා නැහැ තාමත් මේක අනුභව කරන්න. නේද? දැන් මේ කියන දේවල් තේරෙනවද? තේරෙන්නේ නැහැ. මොනවද තේරෙන්නේ කියන්නේ බලන්න. මොනවද තේරෙන්නේ? ඔව්. දැන් ඔක ක්‍රියාවක් විදියට පුළුවන් ද කරන්න? කොහොමද කරන්නේ? ඔව්. ඒක අපි කනට ගන්න ඕනේ. ඔව් කනට ගන්නෑ. කොහෙටද ගන්නෙ? හදවතට. හදවතට ගන්නවා. කනට ගන්න නැතුව හදවතට විතරක් ගන්න පුළුවන්ද? කනට ගන්න නැතුව හදවතට විතරක් ගන්න පුළුවන්ද? හදවතෙන් විතරක් බණ ඇහෙනවද? කන හරහා හදවතට. කන හරහා හදවතට යනකොට මෙන්න මෙතන තියෙන්න බෑ. ඔබගේ අර පෙරහන් කඩේ මෙතන තියෙන්න බෑ. පෙරහන් කඩයක් තියෙන්න බෑ. පෙරහන් කඩෙන් මොකද කරන්නේ? පෙරහන් කඩෙන් ඔබ කරන්නේ පෙරනවා. මොනවද පෙරන්නේ? දැන් ඔබ තේ එකක් හදනවා. තේ එකක් හදලා ඉවරලා තේ ගොට්ටෙන් පෙරනවා. ඇයි පෙරන්නේ? පිටි කෑලි, තේ කොළ කෑලි නේ? ඒක අයින් කරන්නනේ. දැන් මේකේ මේ බුදුහාමුදුරන්ගේ සද්ධර්ම දේශනාවේ අයින් කරන්න මොනවද තියෙන්නේ? එහෙනම් ඉතින් පෙරන්න දෙයක් නැහැ නේ.
ඔබ පෙරුවනේ මෙච්චර දවසක්. නේ? පෙරුවනේ. පෙරලා මොනවද ගත්තේ? මොනවද අයින් කළේ? ෆිල්ටර් එකක් තියෙනවනේ. ඔබ ළඟ ෆිල්ටර් එකක් තියෙනවා. ඒ ෆිල්ටර් එක කවුද හැදුවේ? මම විසින් හදාගත්ත මගේ කම්පැනි හදාගත්ත ෆිල්ටරේ. ඔය ෆිල්ටරේ කොහෙටද දැම්මේ? ඉන්ද්‍රිය 6ටම ෆිල්ටර් 6ක් දැම්මා. ඇහැට එකක් දැම්මා. කනට නාහෙට නේ. ඒ ෆිල්ටරෙන් කරන්නේ පෙරනවා. පෙරනවා. හැම තැනටම ෆිල්ටර් දාගෙන තමයි යන්නේ. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ ඔබට ෆිල්ටර් දාගෙන අහන්න බෑ. අහලා වැඩක් නෑ. මොකද හේතුව? ඔබගේ ෆිල්ටර් වලින් ඒක පෙරන්න බෑ. ඔබගේ ෆිල්ටර් වලින් ඒක පෙරන්න බෑ. ඒ කියන්නේ අර ඇහැට අහු වෙන පිටි කෑලි නෑ ඒකේ. තේ කුඩු කෑලි නෑ. ඔක්කොම යනවා. දැන් ඔබ වැඩේ වෙලා තියෙන්නේ ෆිල්ටරේ විතරක් තියාගත්ත නම් කමන්නේ ෆිල්ටරේ තියලා ෆිල්ටරේ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ෆිල්ටරේට කොන්ක්‍රීට් උත් දාලා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අඩු ගානේ මේ එක කාරණාවක් දෙකක්වත් පෙරෙන්නේ නැහැ. ඔක්කොම ටික වටේ ගෑවිලා බිමට වැටෙනවා. ෆිල්ටරේ ගෑවිලා බිමට වැටෙනවා. ඒ ෆිල්ටර් කෙරුවාම හරියන්නේ නැහැ. මේ සද්ධර්මයේ පෙරන්න බෑ. සද්ධර්මයේ පෙරන්න බෑ. ඔය තමන්ගේ ආධ්‍යාත්මය තුල ඉන්නවා හැංගිච්ච මගුල් කපුවෙක්. දැකලා තියෙනවද මගුල් කපුවව? මගුල් කපුවේ ස්වභාවය මොකද්ද? මගුල් කපුවගේ ස්වභාවය තමයි මොකද්ද ස්වභාවය මන් දන්නේ මොකද්ද ස්වභාවය? මගුල් කපුවා කියන්නේ අතරමැදියෙක් නේ. අතරමැදියෙක්. මොකද එයා කරන්නේ? මගුලක් කතා කරලා අදාළ පාර්ශව දෙක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරලා එයා අයින් වෙනවා. දැන් ඔතන ලොකුම වැඩේ කරලා තියන්නේ යා නේද? නැද්ද? ඔය දෙපැත්ත එකතු වෙන්නේ නැහනේ මෙයා නැත්තම්. නේ? මනමාලයාගේ පාර්ශවයයි මනමාලිගේ පාර්ශවයයි කපුව නැත්තම් එකතු වෙන්නේ නැහනේ. දැන් ඔබ තුලත් ඉන්නවා ඒ වගේ කපුව වැඩ කරන එක්කෙනෙක්. ඒ කපුවගේ තියෙන ශක්තිය කපු ශක්තිය. කපුවගේ තියෙන ශක්තිය නිසා තමයි මේ දෙපැත්ත මෙහෙම ලින්ක් වෙන්නේ. ඔබ තුල ඉන්න ඒ කපුවා ඇහැටත් යනවා. කනටත් යනවා. නායටත් යනවා. දිවටත් යනවා. කයටත් යනවා. මනසටත් යනවා. ගිහිල්ලා ඒ කපුවගේ සර්විස් එක උපරිම මට්ටමින් කරනවා. මගුල් කපුවා. මගුල් කපුවා මේක ඇතුළෙත් ඉන්නවා. දැන් ඔබ හිතුවා පුද්ගලයෙක් ගැන තමයි මේ කතා කරන්නේ කියලා. මේක ඇතුළෙත් මගුල් කපුවා ඉන්නවා. හැබැයි පේන්නේ නැහැ ඔබට. මෙයා නැත්තම් ඔක්කොම ඉවරයි. මොකද මේක ඇතුළේ තියෙන මගුල් කපුවා? නෑ. හැඩය අදාළ නෑ. දැන් මේ ටික් 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 ගාලා කට්ට යන්නේ ඇයි? යන්නේ ඇයි? මොකක් නිසාද යන්නේ? මේකේ තියෙනවා බැටරි කෑල්ලක්. මේ බැටරි කෑල්ල ගලවපුවම මොකද වෙන්නේ? නේ? මේකේ ඉන්න ප්‍රබලම කෙනා මේකේ මේ පැය කට්ටවත් විනාඩි කට්ටවත් තප්පර කට්ටවත් ඉලක්කම් ටිකවත් හැඩේවත් වර්ණේවත් නෙමෙයි. එයා නැත්තම් මේක වැඩක් නැහෙනි. මොකක් නැත්තම්ද? බැටරි කෑල්ල නැත්තම් මේ ඔර්ලෝසුව වැඩක් නැහෙනි. ඔබ ළඟ තියෙනවා ඒ වගේ බැටරි කෑල්ලක්. ඒ බැටරි කෑල්ලම තමයි මං කිව්වේ අර කපුවා කියලා. එයා හින්දා තමයි ඔබ ඔය වැඩ කරන්නේ.
එහාට යනවා එහෙ එකක් අල්ල ගන්නවා. මෙහාට යනවා එහෙ එකක් ගිහිල්ලා අල්ල ගන්නවා. එහෙ එකක් ගෙනල්ලා මෙතන ගිහිල්ලා මෙතන ගෙනල්ලා ඔක්කොම ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා මේක මේ පැත්තට මේක මේ පැත්තට මේක මේ පැත්තට ගිහිල්ලා කොටස් කරනවා. එතන ලොකු ඔපරේෂන් එකක් කරනවා. ඒක තමයි කියන්නේ තණ්හාව කියලා. තණ්හාව. ඒ තණ්හාව බුදු පියාණන් වහන්සේ උපමා කරනවා මේ රෙදි කඩවල් දෙකක් හා කරන නූලක් වගේ. මේක බැම්මක්. මේ රෙදි කෑල්ලට මේ රෙදි කෑල්ල එකතු කරන බැම්ම හා කරන නූල. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔය තමන්ගේ ඔය තණ්හාව කියන දේ නිසා තමයි ඔය ඔබ ඔය උපාදානස්කන්ධය කියන දේ නිර්මාණය කරන්නේ. උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් දෙයක් දැකලා තමන්ට තියෙන දැනුමට සාපේක්ෂව මනස තුල යමක් ගොඩනගා ගැනීම. කනෙන් දෙයක් අහලා තමන්ට තියෙන දැනුමට සාපේක්ෂව මනස තුල දෙයක් ගොඩනගා ගැනීම. ඔය උපාදානස්කන්ධ රාශියක් එක්ක තමයි ඔබගේ මේ ගමන යන්නේ. මේකේ බැටරි කෑල්ල අයින් වෙච්ච හැටි මොකද වෙන්නේ? මේකේ බැටරි කෑල්ල අයින් වෙච්ච හැටි මේකේ තියෙන වටිනාකමට මොකද වෙන්නේ? මේකේ වටිනාකමක් නෑ. එහෙනම් ඔබගේ උපාදානස්කන්ධය හදන පළවෙනිම කෙනා තමයි ඔබ තුල නිර්මාණය වෙලා තියෙන ඔය තණ්හාව. තණ්හාය ජායති සෝකෝ. ඔය සියලුම ශෝකයකට මුල් වෙලා තියෙන්නේ. සියලුම වේදනාවකට මුල් වෙලා තියෙන්නේ. මොකද්ද? තණ්හාව. තණ්හාව. කිසිම වෙලාවක හිතන්න එපා තණ්හාව කියලා කියන්නේ මේ ලං කර ගැනීමම කියලා. ලං කර ගන්නවා කියන්නේ ඇලෙනවා කියන එකනේ. ඔබ ගැටෙන්නත් ඔබට තණ්හාව ඕන වෙනවා. නේද? ඔබ ළඟ තියෙන තණ්හාව කියලා කියන්නේ ඇලෙන්නම තියෙන කාරණාවක්ද? නෑ. තණ්හාව කියන දේ නිසා ඔබ ගැටෙන්නත් පුළුවන්. ගැටෙන්නත් පුළුවන්. දැන් බලන්න මනසේ තියෙන ස්වභාවය මොකද්ද කියන එක. මනසේ තියෙන ස්වභාවය. මනසේ ස්වභාවය. දැන් අලුත් ප්‍රශ්න ටිකක් හැදුනද මොනවා හරි? ප්‍රශ්න ටිකක් හැදුනද? ප්‍රශ්න හදාගන්න එපා. තියෙන ප්‍රශ්න නැති කරගන්න ඕනේ. ප්‍රශ්න හදාගන්න එපා. දැන් මං ඔබට මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් බලන්න මේක තේරෙනවද කියලා. දැන් ඔබගේ මනසට එක කාරණයක් වැටහෙන්න ඕනේ. මොකක්ද ඒ කාරණේ? මේ දේශනා කරන සද්ධර්මය, මේ දේශනා කරන දේ දැන් ඔබට හිතෙනවා ඇති මේක මේ මට ඇයි දැන් මේක මේ කියන දේවල් මට තේරෙන්නේ නැත්තේ? මම කොහොම ඇහුවත් මට මේක තේරෙන්නේ නැහැ. කියන තැනට ඔබගේ මනස ඇවිල්ලා නැද්ද? අහනවනේ. උදෙත් අහනවා, රෑත් අහනවා, මහා පාන්දරත් අහනවා. මොකද ඔබට ඒකට තියෙන උත්තරේ? මම නම් දකින්නේ එකම එක කාරණයයි. මම දකින්නේ එකම එක කාරණයයි. ඔබ මේ ධර්මදේශනාවන් වලට එන්නේ මං කියන්නේ හැම එක්කෙනාම කියලා. බහුතරයක්. තමන් එක්රැස් කරගත්ත, තමන් හදාගත්ත දෘෂ්ටි ටික, සංකල්ප ටික, තමන්ගේ දැනුම ඔය ඔක්කොම කරේ තියාගෙන තමයි මෙතෙන්ට එන්නේ. කොහොම කරේ තියන් මෙතෙන්ට එන්නේ. එහෙම නෑ කියන කවුරු හරි ඉන්නවද? අවංකව කියන්න. එහෙම නෑ කියන. මේ තථාගත දර්ශනය කියන දේ, මේ ස්වභාවික දර්ශනය කියන දේ ඔබට
තාම කියන්නේ අඩුම ගානේ සම්මුති නිවනට හරි. සම්මුති නිවන කියන්නේ මොකද්ද? මේ නිවනේ ස්වභාවය සම්මුතියක් විදිහට හරි මේ දේශනා තුල ඔබට දැනෙන්න ඕනේ. සම්මුති නිවන කියලා කියන්නේ ඒකයි. එතකොට සම්මුති නිවන තුලටවත් ඔබගේ මනස යොමු වෙලා නැහැ කියලා කියන්නේ ඔබ මේ බණ අහන විදිහේ වරදක් තියෙනවනේ. ඒ කියන්නේ කනේ ප්‍රශ්නයක් නෙමෙයි. කනේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ තුල තියෙන ඔබ වටා තියෙන අර පෙරහංකඩ ප්‍රමාණය බොහෝම විශාලයි. ලොකු පෙරහංකඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ පෙරහංකඩ වලින් පෙරලා කොතෙන්ට වෙනකන් ඔය පෙරණ එක කරනවද? කොතෙන්ට වෙනකම් පෙරනවද? ඒ පෙරණ එක කරනවා ඔබ කැමති දේ ඔබ දකින්නකම්. ඔබ කැමති දේ ඔබ දකින්නකම් ඔබ පෙරනවා. පැහැදිලිද මම මේ කියන දේ? ඔබ කරන්නේ මේක Tamanට රුචි වෙන විදිහට තමන්ගේ මනස පිළිගන්න තත්ත්වයට එනකම් මේක පෙරනවා. ඒක පෙරනවා. එතකොට මනස කියනවා දැන් හරි. දැන් ඔබට මේක පිළිගන්න පුළුවන්. එතකොට ඔබ මේ බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මයේ ওই විදිහට පෙරන්න හදන්න එපා. මේක පෙරන්න බෑ. මේක පෙරන්න බෑ. ඒක දෘෂ්ටි දාගත්තේ නැත්තම් ඒක අපි පක්ෂිකම ස්වභාවයට ඉතින් දාගෙන තියෙන්නේ අපිනේ දාගෙන තියෙන්නේ. දැන් හිතන්නකො ඔන්න දැන් මෑණියන්ට කෑම කන පිඟාන බිඳුනා කියලා හිතන්නකො. කෑම කන පිඟාන බිඳුනා. දැන් කෑම කණ්ඩ එකක් නැහැ. දැන් කඩවල් ගානේ බලාගෙන යනවා. දැන් අර ඇහැට හරියන එකක් මනසට හරියන එකක් අහුන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරගෙන යනවා. එහෙන් දකින්න ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ හොයන්නේ බත් කණ්ඩ එකක්ද ඔය හොයන්නේ ඇත්තටම? දැන් හොයන්නේ බත් කණ්ඩ එකක් නෙමෙයි නේ. දැන් මේ හොයන්නේ බඩට බත් ටිකක් දාගන්න එකක් නෙමෙයි. මේ මනසට කැම ටිකක් දෙන්න පුළුවන් එකක් තමයි මේ හොයන්නේ. නැද්ද? ඉතින් හොයාගෙන ගිහිල්ල ඉවරලා දැන් හම්බුන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් තමන් දිනුන්ද පරාදයිද? පෙරදිලා. ඉතින් ඔහොම ගමනක් නේ ඔබ ඔය යන්නේ. දැන් අපි හිතමු ඔන්න දැන් ඔබගේ මනසේ තියෙනවනේ පින්තූරයක්. දැන් ඔබ ඕක කියනවා කාට හරි. මෙන්න මේ වගේ පිඟානක් තමයි මම හොයන්නේ. මේකේ මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔබට කෙනෙක් ගෙනල්ලා දෙනවා ඒ වගේ තැටියක්. මම මේ ඔබගේ මනසේ ස්වභාවය මම මේ කියන්නේ. ඔබට ඒ වගේ හැබැයි ඒක පිඟානක් නෙමෙයි. ඔබගේ පින්තූරයට සමාන පින්තූරයක් ගෙනත් දුන්නා. කියපු පින්තූරයට සමාන පින්තූරයක් ගෙනත් දුන්නා. ඒක හැබැයි මනස නේද ඒක තීරණය කරන්නේ පාවිච්චි කරන්නේ මොකේද කියලා. ඒක කඩේකින් ගත්ත අලුත්ම එකක්. පිස්පෝච්චියක් කියලා හිතන්න. පිස්පෝච්චි කියන්නේ මොකද්ද? මුත්‍රා කරන්නේ. අලුත්ම එකක්.
ඔබගේ මනසේ තියෙන හැඩෙත් එක්ක එයාගෙන දුනා මේ ඔබ හොයන්නේ මෙන්න මේ જાති එකක් වෙන්න ඇති. බලන්න කියන පස්සේ හරියට හරි. මනසේ හැඩෙත් එක්ක හරියට හරි. දැන් ඔබගේ මනස මේක පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද? අන්න ප්‍රශ්නේ. ඇයි මේ මනස මේක ප්‍රතික්ෂේප කරන්නේ? මේක අලුත් තුනත් ඔබට ඊට වැඩිය ප්‍රබල ප්‍රශ්නයක් තියෙනවා. මේක පිඟානක් නෙමෙයි. හැඩයට හරි. හැඩයට හරි වුණාට මං කොහොම පිස්පෝච්චි එක බත් කන්නේ? මට කැවෙයි මිනිස්සු ඉනාද? අන්න මට කැවෙයි. මට කැවෙයි. කාලා පස්සේ මොනවා වෙයිද කියන්න මන් දන්නේ නැහැ. නේද? මට කැවෙයි. මිනිස්සු මොකක් හිතයිද? අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අපේ මිනිස්සු හැම වෙලාවකදීම බලන්නේ තමන් සංසෝතෙන් ඉන්න නෙමෙයි. අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න. අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න හදලා මේක හැමදාම දුකේ. හැම කෙනාටම වෙලා තියෙන ওই සන්තේසිය තමයි. ඔබ දුකේ. ඔබ හැමදාම දුක් ගන්නාරාල. ඔබ හැමදාම දුක් ගන්නාරාල ඔබ බලන්නේ අනිත් මිනිස්සුන්ව සන්තෝෂෙන් තියන්න. වැඩේ වැරදිනේ. ඉස්සෙල්ලා Taman සතුටින් ඉඳලා ඉන්න ඕනේ අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න. ඉතින් බලන්නකො මේ ලස්සන දර්ශනයක් තියෙද්දි නේද? සැනසෙන දර්ශනයක් තියෙද්දි අපි ඒක වැරදි විදියකට හරවගෙනනේ තියෙන්නේ. අපි ඒක වැරදි විදියට හරවගෙන තියෙන්නේ. මොන තරම් අපරාධයක්ද? මොන තරම් අපරාධයක්ද? දැන් තමන්ගෙන් අහලා බලන්න ඇයි මේ මෙච්චර ලස්සනට මේ ධර්මයේ දේශනා කළා තියෙද්දි මෙච්චර ලස්සන ස්වභාවිකත්වයක් තියෙද්දි ඇයි මට මේක තාමත් තේරෙන්නේ නැත්තේ? ඔබ කැමති නෑ ඔය ඔබගේ තියෙන වටිනාකම් ටික දිය වෙලා යනවා දකින්න. වටිනාකම් ටික දිය වෙලා යනවා දකින්න ඔබ කැමති නෑ. ඔබ හදාගත්ත ටික පෝෂණය කරගත්ත ටික දිය වෙලා යනවා දකින්න ඔබ කැමති නෑ. ඔය ටික වෙන කාටවත් දිය කරන්නත් බෑ. ඔය ටික ගොඩනගා ගන්නෙත් ඔබ ශක්තිමත්ව ඔය ටික දිය කරලා හරින්න පුළුවන් ශක්තිය තියෙන්නේ ඔබටම විතරයි. ඔබටම විතරයි. දැන් මම බොහොම සරල ප්‍රශ්නයක් අහනවා. බොහොම ප්‍රඥාවන්ත පිරිසක් ඉන්නේ. මොකද්ද සසර කියලා කියන්නේ? මොකද්ද සසර? දැන් මේ සසර දුකින් නිදහස් වෙන්නනේ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද සසර කියන්නේ? මාර පාර්ශවය. මාරයාගේ පැත්ත. සසර කියන්නේ මාරයාගේ පාර්ශවය. පිළිගන්න පුළුවන්. හොඳයි කට්ටිය ගැඹුරින් උත්තර දෙනවා. මොකද්ද සසර කියන්නේ? සසර රුවන් මාත්‍ය මොකද අදහස්? සසර කියන්නේ මොකද්ද? අපි විසින් හදාගත් මට අන්න ඒක තමයි උතන තියෙන වැදගත්ම වචනේ. අපි විසින් හදාගත්. තව මොනවාද? සසර කියන්නේ මොකද්ද? තව වෙනස් උත්තරයක්. මොකද වෙනස් උත්තරයක්? සසර ඔබ පොතෙන් ගත්ත සසර මොකද්ද?
පොතෙන් ගත්ත සසර කියන්නේ මොකක්ද? පොතෙන් ගත්ත සසරක් නැද්ද? සසර දුකයිද සැපයිද? සසර දුකයිද සැපයිද? ඒ සසර දුකෙන් අත් මිදෙන්නනේ දැන් මේ හදන්නේ. එතනම තියෙනවනේ දුකයිද සැපයිද කියලා. සසර දුකින් අත් මිදෙන්න. සසර සැපෙන් අත් මිදෙන්න කියලා කියන්නේ නැහැ නේ කොහෙවත්. සසර දුකින් අත් මිදෙන්න. එහෙනම් සසර කියන්නේ දුක. අල්ලගත්ත ගොඩක්. ඔව්. එතකොට දැන් ඔය සසර කියලා ඇත්තටම කියන්නේ දැන් ඔබ නිකන් ඔය වචනෙත් එක්ක යනකොට තමන්ට නිකන් දෙපැත්තක් පේන්නේ නැද්ද? දෙපැත්ත. මොකද්ද දෙපැත්ත? තමන් එක එක තැන්වල ඉඳලා මෙතෙන්ට එන්න ඇති. අතීතයක්. එක එක තැන්වල ඉඳලා මෙතෙන්ට එන්න ඇති. තව ගොඩක් තැන්වලට යන්නත් ඇති. යන්නත් වෙයි. ඔය මොකද්ද ඔය අන්ත දෙක? අතීතයයි අනාගතයයි. අතීතයයි අනාගතයයි. එතකොට අතීතයේ තුලවත් අනාගතයේ තුලවත් අපි බලාපොරොත්තු වෙන නිවන නෑනේ. සතුට නෑනේ. සැනසීම නෑනේ. නේ? අපිට දැන් අතීතේ පේන්නෙත් නෑ. දැන් අපිට අනාගතේ පේන්නෙත් නෑ. හැබැයි මනස මේ දැන් මේ කතා බහ වෙන මේ මොහොතේ සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් මත මේ මොහොතේ ඔබගේ මනස පවතිනවා. හරිද මම මේ කියන දේ? සැපක හෝ දුකක හෝ උපේක්ෂාවක මේ මොහොතේ ඔබගේ මනස පවතිනවා. මේ මොහොත සැපවත් කිරීමනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඉන්න මොහොත සැපවත් කිරීම. ඉන්න මොහොත සැපවත් කරනවා කියලා කියන්නේ මොකද්ද? මොකක්ද ඉන්න මොහොත සැපවත් කරනවා කියන්නේ? ඉන්න මොහොත සැපවත් කරනවා කියලා කියන්නේ මේ මොහොත අල්ලගෙන හිටියොත් මේ මොහොත අල්ලන්න බෑ අපිට. මේ මොහොත අල්ලා ගැනීම තුල තමයි ඔබගේ උපාදානස්කන්ධය කියන දේ හැදින්නේ. මේ මොහොත කියන දේ ඔබට අල්ලන්න බැරි වෙලා තින්නේ ඇයි? මේ මොහොත කියන්නේ ෂණයක් තුල වෙනස් වෙන කාලයකට හසු වෙලා පවතින ධර්මතාවයක් නිසා. මේ මොහොත කියන දේ වෙනස් වෙනවා. වෙනස් වීම කියන්නේ දුකයි. නේ? වෙනස් වීම දුකයි. එතකොට වෙනස් වීම කියන දේ දුක නම් මේ මොහොතෙන් තමන්ගේ හිත නිදහස් කරන්න පුළුවන් නම් වෙනස් වීම දුක නම් මේ මොහොතෙන් තමන්ගේ හිත නිදහස් කරන්න පුළුවන් නම් ඔබ මේ මොහොතේ ඉන්නවද? ඔබ මේ මොහොතේ නැහැ. ඔබ මේ මොහොතේ නැහැ කියලා කියන්නේ ඔබ සැප තුලවත් දුක තුලවත් උපේක්ෂාව තුලවත් ඔබ මේ මොහොතේ නැහැ. පැහැදිලිද? එහෙනම් සසරෙන් නිදහස් වීම කියලා කියන්නේ මේ මොහොතින් නිදහස් වීම. හිත මේ මොහොතින් නිදහස් වීම. හිත මේ මොහොතින් නිදහස් වීම කියලා කියන්නේ සසරින් නිදහස් වීම. මේ මොහොතින් නිදහස් වෙච්ච කෙනෙකුට උපන්න දේවල් ගැනවත් උපදින්න තියෙන දේවල් ගැනවත් අදාළත්වයක් නැහැ. එයා මේ මොහොතේ නිදහස් වුණු කෙනෙක්. මේ මොහොතෙන් නිදහස් වෙච්ච නැති කෙනා තමයි උපන්න තැන් සහ උපදින්න තියෙන තැන් ගැන හිතන්නේ. ඔබ දුක තුල පිහිටලා නැහැ කියලා කියන්නේ ඔබ සැප තුල පිහිටලත් නැහැ. ඔබ උපේක්ෂාව තුල පිහිටලත් නැහැ. ඔබ මේ මොහොත තුල පිහිටලත් නැහැ. ඔබගේ මනස කිසිම තැනක පිහිටලා නැහැ. ඔබ මනසින් නිදහස් වුණු කෙනෙක්.
මනසින් නිදහස් වුණු කෙනෙක්. එතකොට එහෙම නිදහස් වෙන්න තියෙන්නේ මනසින්මයි. මනසින්මයි. සැපෙනුත් නිදහස් වෙනවනේ. අපි කියන්නේ දුකෙන් නිදහස් වෙන්නේ නෑනේ සැපෙනුත් නිදහස් වෙනවා. මේ මොහොතින් නිදහස් වෙන කෙනා දුකෙන් සැපෙන් දැන් දුක සැප තියෙනවා නන්නේ උපේක්ෂාව තියෙන්නේ. දුක සැප නෑ කියලා කියන්නේ උපේක්ෂාව කොහොමඩත් නෑනේ. බලන්න කොච්චර ලස්සන තැනක්ද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන තැන නේ. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ඒ කෙනා සැපෙනුත් නිදහස් වෙනවා. හැබැයි එයා සැපෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ඒ සැපය එයා ලෝකීය වශයෙන් හදාගත්ත සැපයක් එතන. ඒක ලෞකික සැපය. හැබැයි එයා ජීවත් වෙනවා එයා ජීවමාන වෙනවා නිරාමිස සැපය තුල. අන්න හරි. හැබැයි ඒක විඳින්නෙක් නෑ. ඒක විඳින්නෙක් නෑ. ඒක විඳවන්නෙක් නෑ. විඳින්නෙක් නෑ විඳවන්නෙක් නෑ. මේ දේශනා කරන්නේ හොඳට කල්පනා කරලා බලන්න අරමුණු කරන්න බැරි දෙයක් ගැන මේ. ඒම් කරන්න බෑ මේක. ඒම් කරන්න බෑනේ. මොකද්ද? නිර්වාණය කියන දේ අරමුණකට ගේන්න බෑ. අරමුණක් නැති දෙයක් තමයි මේ අරමුණු කරන්න වෙලා තියෙන්නේ. අරමුණක් නෑ මේකට. දැන් ඔබට අතන අඹ ගහ කිව්වොත් ඒ අඹ ගහ අරමුණු කරන්න පුළුවන්. අර පොල් ගහ කිව්වොත් අර පුවක් ගහ කිව්වොත් ඒක අරමුණු කරන්න පුළුවන්. අර නිර්වාණය කිව්වොත් කොහොමද ඔබ ඒක අරමුණු කරන්නේ? ඒක අරමුණු කරන්න බෑ. ඔබට එච්චර ශක්ති සම්පන්න ඉන්ද්‍රිය නිර්මාණය වෙලා නැහැ. නිර්මාණය වෙලා නැහැ. අඩු ගන්න ඔබගේ මනසවත් එච්චර ශක්තිමත් නැහැ. මනස අතහැරියා නම් ආන්න ඒක පැහැදිලි වෙයි. මනස අතහැරියා නම් අපි හැමතිස්සෙම කරන්නේ මම කියන එක්කෙනා ඉස්සර කරගෙන නේ වාහනයක නැග්ගත් ඉස්සරහා සීට් එකෙන් ඉඳ ගන්නවා. ඉස්සරහා සීට් එකෙන් ඉඳගෙන යනවා. මාව ඉස්සර කරගෙන තමයි යන්නේ හැම වැඩේටම යන්නේ මාව ඉස්සර කරගෙන. දැන් මේ නිවන් දකින්න මාව ඉස්සර කරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. නිවන් දකින්න මාව ඉස්සර කරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. නිවන පේන්නේ නැහැ. පේන්නේ නැහැ. දැන් මේ ටික කියනකොට මේව ඇහෙනකොට දැන් ඔබගෙන්ම මට උත්තරයක් එන්න ඕනේ. මොනවද අපි කරන්නේ ගිහිල්ලා? එහෙම ප්‍රශ්නයක් එන්නේ නැද්ද? දැන් මෙච්චර මේ දේශනා කරන දේ නිවන කියන දේ අරමුණු කරන්න බැරි නම් නිවන අරමුණු කරන්න බැරි නම් දැන් අපි හිතමු ඔන්න දැන් මම පොල් ගහක් අරමුණු කරගෙන මම පොල් ගහ පිළිබඳ දේශනයක් කරනවා. පොල් ගහ පිළිබඳ දේශනයක් කරුවෙන් පස්සේ ඔබට පොල් ගහ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. නේ? වෙබ්සයිට් එකකට ගිහිල්ලා නේද? ගිහිල්ලා එක එක දේවල් ගහලා ඔබ හොයනවා. පොල් ගහ ගැන. නේ? පොල් ගහ ගැන හොයනවා. දැන් ඔබට දීලා තියෙන සර්ච් කරන්න සර්ච් බාර් එකේ ගහන්න ඕනේ නිවන කියලා. සර්ච් බාර් එකේ නිවන කියලා ටයිප් කරන්න ඕනේ. මොකක් අහුවේද සර්ච් කරනකොට? සර්ච් බාර් එකේ නිවන කියලා ගහනවා. මොන පින්තූර වැටෙයිද? දැන් එක වැඩයි තියෙන්නේ ගෙදර ගිහිල්ලා කරන්න. ඒක ගෙදර ගිහිල්ලා කරන්න ඕනේ නැහැ. ඒක දැනුත් කරත හැකි. ගෙදර යමින් ගමන් කරන්නත් පුළුවන්. මොකද්ද එකම වැඩේ ඔය කර ඉන්න වැඩ ටික නවත්තන්න. කර ඉන්න වැඩ ටික නවත්තන්න. මම හැමදාම කියන්නේත් ඔය දේ. ඔබ නතර වුණොත්
මේ අරමුණු කළ නොහැකි නිවන ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. ඔබ නතර වුණොත්. ඔබ නතර නොවන තාක්කල් නිවන ඔබට දුරස් වෙයි. නිවන ඔබට දුරස් වෙයි. නතර වෙයි. නතර වෙන්න ඕන කරන පරිසරය හදාගන්න. දැන් ඉස්සෙල්ලා හොයලා බලන්න දුවන්න හේතු වෙන කාරණා ටික. දුවන්න හේතු වෙන කාරණා ටික හොයලා බලන්න. මනස දුවන්න හේතු වෙන කාරණා හොයන්න දැන්. විදර්ශනාව කියලා කියන්නේ ඒක තමයි. මමද නතර වෙන්නේ මම නෙමෙයිද නතර වෙන්නේ කියන කාරණාව පැත්තකින් තියලා දුවන්න නේ දුවන්න හේතුවක් තියෙනවනේ. ඒ දුවන්න හේතු වෙන කරුණු ටික හොයන්නකෝ. කොලයක් කරන් ලියන්න. මම මේ දුවන්නේ මෙන්න මේ කාරණාව සඳහා. ඔබට ගොඩාක් ලියන්න පුළුවන් උතන. මේක ඇත්තටම කියනවා නම් මේ තනියෙන් එන්ජොයි කරන්න පුළුවන් ෆීල්ඩ් එකක්. ඔව් මේක තනියෙන් එන්ජොයි කරන්න පුළුවන්. මෙතන මේ වෙන කවුරුත් ඕනේ. කවුරුත් ඕනේ. ඒක ඔබට යම්කිසි දවසක ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඔබට තේරෙයි මෙහෙමයි අර කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ. නැත්නම් ඉතින් මේක පෙන්නලා දෙන්න කෙනෙක් නැහැනේ. ඊට පස්සේ අර ආකාශයට පියාඹලා ගිය කුරුල්ලා වගේ තමයි. නේ දැන් බලන්න මිනිස්සුන්ට කොච්චර බාධක තියෙනවද? මනසින් උසස් වෙච්ච මිනිස්සුන්ට කොච්චර බාධක තියෙනවද? කුරුල්ලට තියෙන බාධකයක් මට කියන්න. මිනිස්සෙක් ගත්තොත් පර්චස් දායේ සීමාව පයින්නේ බොහොම අමාරුයි. එයා පැත්තේ මිනිහා බයිද කියලා ප්‍රශ්නයක්. කුරුල්ලා නේ ඉතින් ඒ තමන්ගේ මනසට අන්නේ සැහැල්ලුව දෙන්න පුළුවන් නේ තමන්ට. තමන්ගේ මනසට ඒ සැහැල්ලුව දෙන්න පුළුවන්. මනසින් උසස් නැහැ. හැබැයි බාධකත් නැහැ. නේ මනසින් උසස් වෙන්න ඒ මනුස්සයා දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙනවා. නේද? මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා රාමයක් හදාගන්න නැතුව. ඔව්. කොහොම වුණත් කමන්නේ. ආන්න හරි නැව ගිලුණත් බෑන්චෝ. අපිට ප්‍රශ්නේ නැහැ. මේ අවුරුදු 40ක 50ක 60කට යටත්වනේ මේ ඇවිල්ලා ඉන්නේ නේ. බොහොම පුංචි කාලෙකනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ පුංචි කාලෙට ආපු බව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. බොහොම පුංචි කාලයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ජීවත් වෙන කාලේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මිනිස්සෙකුට හිතේ සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් නම් මිනිස්සෙක් විදිහට ඉපදිලා මිනිස්සෙක් විදිහට මැරිලා යන්න පුළුවන් නම් අඩුම ගානේ තිරිසනෙක් විදිහට මැරෙන්නේ නැතුව යක්ෂයෙක් මල පෙරේතෙක් විදිහට මැරෙන්නේ නැතුව අඩුම ගානේ මිනිස්සෙක් විදිහට මැරිලා යන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නත් මනුස්ස ලෝකේ උත්පත්ති ලබන්න ඕනේ. ඔය අනිත් තැන්වල ගිහිල්ලා වැඩක් නැහැ. බුද්ධත්වයට පත් වුණු සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම තමන්ගේ අවසන් භවයේ උනේ මිනිස් භවයක්. දිව්‍ය ලෝකෙදී බුදු වෙච්ච අය අහලා තියෙනවද? බ්‍රහ්ම ලෝකෙදී බුදු වෙච්ච අය අහලා තියෙනවද? නැහැ. ඔක්කොම තල එකට යටයි. ඔක්කොම තියෙන්නේ මනසේ තල. ඔක්කොම මනසේ තියෙන තල. නේද? ඉතින් තමන්ගේ දිහාම බැලුවොත්
තමන්ගේ ගැටලුව තමන් දැක්කොත් තමන්ට පුළුවන් මේ තමන්ගේ වේගය අඩු කරලා මේ සසර දුක් වලින් නිදහස් වෙන්න. සසර දුක් වලින් නිදහස් වෙන්න. ඔබට ශක්තියක් ලැබෙන්න ඕනේ මේ ලෝකේ මට ළඟා කරගන්න තියෙන සදා නොවෙනස් වෙන සන්තෝෂය ලං කරගන්න. ඒ සදා නොවෙනස් වෙන සැනසීම ලං කරගන්න. ඒ තුල ජීවමාන වෙන්න මේ මගේ තියෙන සියලුම බාහිර බැඳීම් වලින් මනස නිදහස් කරලා තමන්ගේ මමත්වයට තියෙන බැඳීමේ ප්‍රබලතාවය තමන් හඳුනගෙන ඒ තුල තමන් විඳින දුක තමන් අවබෝධ කරගෙන මේ මොහොතෙන් නිදහස් වෙන්න ඔබට පුළුවන් නම් ඔබේ බලාපොරොත්තු වෙන ඒ සදාකාලික සැනසීම සදාකාලික නිවීම මේ මොහොත තුලදීම ඔබට නිර්මාණය වෙනවා. එහෙමනම් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා අවසානයේ මේ සද්ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ සද්ධර්මය තුල තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන ඒ සදාකාලික සැනසීම සදාකාලික විමුක්තිය ඇති කරගන්නට මේ බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී මුකෙන් වදාළ ඒ දහම් කරුණු අත්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙනවා.